Okay, right. I hope everybody can hear me clear and loudly. පැහැදිලිව සද්දෙන් පැහැදිලිව ඔක්කොම ඇහෙනවා ඇති කියලා මම හිතනවා. Okay, අපි පාඩම් පටන් ගමු එහෙනම්. අපි අවසාන වතාවට ගිය සතියේදී කතා කරේ පුතා about writing dialogues. දෙබස් ලිවීම තමයි මට මතක විදිහට ගිය සතියේට කලින් සතිය වගේ තමයි අපි පටන් ගත්තේ. Yes. Right. ඒතර අපි මේ ගෙවන්නේ dialogue writing කියන පාඩමේ දෙබස් ලිවීම කියන පාඩමේ the third day තුන්වෙනි දවස් තමයි අපි මේ ගෙවන්නේ. එතකොට අපි මේ පාඩමේදී උත්සාහ කරන්නේ we are trying to do what in this lesson මේ පාඩමේදී මොකද්ද අපි උත්සාහ කරන්නේ to write a dialogue perfectly. හොඳටම නිවැරදිවම හරියටම කොහොමද dialogue එකක් ලියන්නේ කියලා තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න උත්සාහ කරන්නේ because මේ ඉගෙන ගන්න පාඩම විභාගෙදී කෙලින්ම ප්‍රශ්නයක් වෙනවා. Right, compulsory question එක 16 වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ. එතකොට අපි ගිය සතියේ කලින් සතියේදී කතා කරා රචනා ප්‍රශ්නේ විදිහට as the 16th question වචන 200 රචනාව විදිහට මොන වගේ රචනාද එන්නේ කියලා. නේද? එතකොට ඒකේ ලේසිම රචනා වර්ගයේ විදිහට අපි dialogue writing කියන එක හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුත් අපි කතා කරා ගිය දවස් කීපෙදී. අද අපි එතනින් එහාට පාඩම් ගෙනියමු. Okay? අද බොහෝ විට මම අවසන් කරන්න ඉඩ තියෙනවා පාඩම. එහෙම නැත්නම් ලබන සතියේ සුළු කාලයක් ගන්න වෙයි පාඩම අවසන් කරන්න. Okay, එහෙම වුණොත් එහෙම homework එක දෙන්නේ මම ලබන සතියේම තමයි. අද පාඩම ඉවර කරොත් අදම homework එකකුත් දෙන්න. Okay, right. එහෙනම් අපි බලමු ගිය සතියේ අපි මොනවද ඉගෙන ගත්තේ කියලා පුතා. ඒකත් මතක් කරගෙනම අද පාඩමට අපි එමු. This is what we were learning. අපි මේ ඉගෙන ගනිමින් හිටපු presentation එකයි තියෙන්නේ. එතකොට මේකේ අපි මුල් ටික මම ආපහු කතා කරන්නේ ගිය සතියේත් අපි ඒ ටික සාකච්ඡා කරපු නිසා මම මෙතනින් එහාට යන්නම් ඉක්මනට how do we build up a dialogue correctly අපි කොහොමද නිවැරදිව දෙබසක් ගොඩනගා ගන්න කියන කාරණේ යටතේ අපි හිටියේ මෙන්න මේ කරුණු ගැන ඊට පස්සේ අවධානය attention යොමු කරන්න කියලා අපි කතා කරගත්තා ඒ ගිය සතියේත් මේ ටික කියපු නිසා මම වේගෙන් යන්නම් ඈ මෙන්න මේ කරුණු 10 හොඳටම හිතට ගන්න කිව්වා ඩයලොග් එකක් ඔයා ලියන්න බලාපොරොත්තු වෙනවා නම් විභාගෙදී රචනාව විදිහට right මේ කරුණු ගැන වැඩි අවධානයක් ඔයා යොමු කරන්න ඕනේ. අපි points 10ක් කරුණු 10ක් කතා කරා මෙන්න මේ විදිහට. ඒකෙදී ඊට පස්සේ අපි ආව තැනකට මොකක්ද? ඩයලොග් එකක් ලියද්දි පුතා දෙබසක් ලියද්දි අපිට ඔහේ නිකන් how are you I'm fine bye cheerio කියලා හරියන්නේ නැහැ. Right, there are some certain things you have to include in your dialogue. ඔයාගේ දෙබස තුල අතුලත් කරන්න ඕනේ නිශ්චිත දේවල් ටිකක් තියෙනවා. අනේ ඒවා ඔයා ඩයලොග් එක තුල යොදන තරමට ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් කියලා කතා කරා මේ රචනාවට. Okay? ඒ කරුණු අපි කතා කරන්න කලින් මොඩල් ඩයලොග් එකක් අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ විදිහට. right, ඒක අපි සාකච්ඡා කළා. මම මේකේ ෆොටෝස් ඔයාලට එව්වා කැමති නම් ලියා ගන්න කියලා නේද? කැමති නම් ලියන්න බෑනේ. ඒ නිසා තමයි කැමති නම් ලියන්න කියලා එව්වේ. මොකද මට ගෙදර ඇවිල්ලා බලන්න බෑ ඇත්තටම මේක ලියලාද නැද්ද කියලා. Okay? මැෂින් එක ටිකක් ස්ලෝ වෙලා තියෙන්නේ. Okay? ඊට පස්සේ මේ මොඩල් ඩයලොග් එකකින් පස්සේ අපි බැලුවා පුතේ ඩයලොග් එක ලියද්දී මොනවද භාවිතා කරන්න ඕනේ language functions කියලා. ඒ යටතේ අපි කීපයක් කතා කරනවා පුතා මෙන්න මේවා. ඒකේ අපි සිංහල තේරුම් ටිකක් බැලුවා ගිය සතියේ. ඒකෙන් අපි ගිය සතියේදී ඩිස්කස් කරා interjections, requests, suggestions, permission. No, interjections, request විතරයි අපි ගිය සතියේදී කතා කරන්න පුළුවන් වුණේ. And I hope to finish the others today itself. අනිත් ඒවා ටික මම අද අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට මතක විදිහට if I am correct අපි කතා කරන්න නියමිත වෙලා තිබුණේ suggestions කියන language function එක. Right? පළවෙනි එක විදිහට අපි ගත්තා විස්මයාර්ථ පද. එහෙම නැත්නම් interjections කියන ඒවා. interjections කියලා අපි හඳුනාගත්තේ පුතේ අපි කතා බහ කරද්දී when we are speaking to someone අපිට ඒ කතා බහ තුලදී ඇති වෙන හැඟීම් දැනීම් එහෙම නැත්නම් ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන වචන. අපිට තරහ ආවොත් එහෙම කතා කරගෙන ඉද්දී නැත්නම් අධික ප්‍රීතියක් ආවොත් එහෙම නැත්නම් දුකක් දැනුනොත් එහෙම අන්න ඒ වගේ feeling එකක් හැඟීමක් නිරූපණය කරන්න වචන භාවිතා කරන්න බෑ ඒ වෙලාවට. නේද? ඒ නිසා මොකද අපි කරන්නේ? ඒ සඳහා භාවිතා කරන විශේෂ මොනවාද? රූපද?
රූපඳින්න බෑනේ ඩයලොග් එක තුල. විශේෂ වචන වර්ගයක් භාවිතා කරනවා. in Sinhala we call them විස්මයාර්ථ පද. අපි ඒවට ඉංග්‍රීසියෙන් කියනවා interjections කියලා. කතා කරේදී මේ වගේ feelings આવොත් confused, එහෙම නැත්නම් thinking, එහෙම නැත්නම් angry, happy, surprised, disgust, ඊට පස්සේ sad, scared, අපි මේවා ගැන කතා කරා ගිය සතියේ නේද? furious, ඊට පස්සේ disgrace, මම මේ කීපය ගත්තේ. ඔය වගේ emotion එකක් ආවොත් එහෙම ඒක නිරූපණය කරන්න භාවිතා කරන වචන තමයි අපි interjections විදිහට අඳුනගත්තේ. Under that we have learned a lot of interjections. අපි විස්මයාර්ථ පද ගොඩක් ඒ යටතේ කතා කරා. ඒ වගේ pronunciation එකත් එක්ක මම ඔයාලට පැහැදිලි කරා. මොන වගේ අවස්ථාවලද පාවිච්චි කරන්න කියලා සිංහලනොත් අපි ලියලා ඇති නේද? wow, yeah, yippee, well, ha 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 ha, ew, okie dokie, alas, ඔය වගේ interjections තමයි අපි පාවිච්චි කරේ dialogue එකක් තුල. right? එතකොට මෙතන නිතර භාවිතා කරන ඒවා තියෙනවා. මම කිව්වේ මොකද්ද? when you are writing the dialogue, ඔයා dialogue එක ලියද්දී occasionally use them. මෙන්න මේවා පාවිච්චි කරන්න කියලා මම කිව්වා. right? ඊට පස්සේ අපි ආවා request වලට. request එකේ මෙන්න මේ වීඩියෝ එක බැලුවේ නැහැ කියලා මට පොඩි මතකයක් තියෙනවා. ඒක බලලෙමු. okay? request ගැන කතා කරලා ඉවරයි අපි. ඒක හැදෙන්නේ කොහොමද කියලා කතා කරා. නෑ මේක බැලුවා. ඒක බැලුවා, ඒ නිසා ඒක බල බල දඟලන්න ඕනේ අපි. අපි රික්වෙස්ට් එකක් කරද්දී, ඉල්ලීමක් කරද්දී පුතේ රික්වෙස්ට් කිව්වේ ඉල්ලීම් නේද? අපි ඩයලොග් එකක් තුළදී දෙබසක් තුළදී අපිට නිතර ඉල්ලීම් කරන්න වෙනවා. අනේ ඉල්ලීමක් රික්වෙස්ට් එකක් කොහොමද හරියට ලියන්නේ කියන කාරණේ තමයි මේ අංක 2 කියන මාතෘකාව යටතේදී අපි ඉගෙන ගත්තේ. අපි හැම එකටම මෙන්න මේ වගේ මොඩල් ඩයලොග් එකක් ආකෘති දෙබසක් ගන්නවා වැඩි පැහැදිලි කරගන්න. රික්වෙස්ට් එකක් සඳහා මම දුන්නේ මෙන්න මේ ආකෘතිය. ඒතර රික්වෙස්ට් එකක් කරද්දී පුතේ අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් ක්‍රම 4ක්. right? basically we have 4 methods. ඒ methods 4 සඳහා, ඒ ක්‍රම 4 සඳහා අපි භාවිතා කරන්නේ පුතේ මෙන්න මේ model helping verb 4. ඔයාලට මම පැහැදිලි කිරීමක් කරා ගිය සතියේ මොනවද model helping verb කිව්වේ කියලා නේද? ඉංග්‍රීසි භාෂාවේ පුතේ ක්‍රියාපද කොටස් දෙකකට බෙදෙනවා. helping verbs සහ main verbs විදිහට. අපි main verbs කියලා හඳුන්වන්නේ කරන ක්‍රියාවන්නේ actions නේ නේද? එතකොට helping verbs කියලා හඳුන්වන්නේ ක්‍රියාවක් නොපෙන්නන ක්‍රියාපද ගොඩක් වෙලාවට. එතකොට එතනදී ප්‍රධාන වශයෙන් helping verbs වර්ග 5ක් අපි කතා කරනවා. ඒකෙන් අවසාන වර්ග 2 ඒ කියන්නේ future verbs සහ another verbs. verbs පාඩම වල මතක ඇති කියලා හිතාගෙන තමයි මම මේ කියන්නේ. ඒකේ අවසාන වර්ග 2 future verbs ඒ කියන්නේ අනාගත කාල ක්‍රියාපද, and another verbs ඒ කියන්නේ වෙනත් ක්‍රියාපද කියන වර්ග 2. ඒ තුල ඉන්නවා ක්‍රියාපද 10ක් නේද? ඔන්න ඔය 10 දෙනා පුතා අපි අඳුන්වනවා model helping verbs කියලා. model helping verbs කියලා අඳුන්වනවා. model helping verbs 10ක් තියෙනවානේ. will තියෙනවා, shall තියෙනවා, would තියෙනවා, should තියෙනවා, can, could, may, might, must, ought to. ඔන්න ඔය ක්‍රියාපද 10 තමයි model helping verb කියලා කියන්නේ. ඒවට ඇයි අපි model helping verbs කියලා අඳින්නේ? මොකද ඒ ක්‍රියාපද වර්ග 10 ඒ උපකාරක ක්‍රියාපද වර්ග 10ට හැකියාවක් නැහැ තනි ක්‍රියාපදයක් විදිහට වැඩ කරන්න. එයාගේ සහයට තවත් ක්‍රියාපදයක් ඕනෙමයි. ඒ කියන්නේ එයා වාක්‍යයක් නිර්මාණය කරද්දී I will home කියලා sentence එකක් ලියන්න බෑ. I will go home. right? ඊට පස්සේ can කියන verb එකත් එක්ක තනියම වාක්‍යයක් ලියන්න බෑ I can English කියලා. I can learn English, I can speak English කියලා base verb එකක් අනිවාර්යෙන් මේ 10 දෙනා එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට request එකක් නිර්මාණය කරද්දී පුතේ ඉල්ලීමක් නිර්මාණය කරද්දී ඒ 10 දෙනාගෙන් 4 දෙනෙක් අපේ උදව්වට එනවා. කවුද ඒ 4 දෙනා? will, would, can, could කියන 4 දෙනා තමයි අපේ උදව්වට එන්නේ. එතකොට අපි ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ පුතේ as a question ප්‍රශ්නයක් විදිහට. මට උදව් කරනවද? මට ඔය පෑන පොඩ්ඩක් දෙනවද? right? ඔය ටීවී එක පොඩ්ඩක් දාන්න පුළුවන්. මට ඔයාගේ වෙලාව පොඩ්ඩක් කියනවද? ඔය විදිහට ඉල්ලීමක් අපි ඉදිරිපත් කරන්නේ පුතේ as a question. ප්‍රශ්නයක් විදිහට. ඒක නිකම් ප්‍රශ්නයක්ුත් නෙමෙයි yes no type question එකක් කිව්ව නේද? මේක ඔව් හෝ නෑ කියලා උත්තරයක් ලබා දෙන ප්‍රශ්නයක් කියලා කිව්වා. අපි මීට දවස් ගානකට කලින් yes no type questions ගැන ඉගෙන ගත්තා. In the lesson of reported speech. reported speech පාඩමේදී. මෙතනදී අපි ප්‍රශ්න නිර්මාණය කරන හැටි ඉගෙන ගත්තා නේද? එතකොට yes no type question එක තියෙන ස්වභාවය තමයි පුතේ
all the yes no type questions are started with a helping verb. උපකාරක ක්‍රියාපදයකින් තමයි yes no type question එකක් ආරම්භ වෙන්නේ. හරියට මේ වගේ. ඒතර request එකක් කියන්නේත් පුතේ ඉල්ලීමක් කියන්නේත් yes no type question එකක් නම් මෙන්න මේ වගේ helping verb එකකින් පටන් ගන්න පුළුවන්. අපිට helping verb 4ක් තියෙනවා ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කතා කරා පුතේ මොකද්ද? subject එක විදිහට අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ you කියන subject එක. මොකද අපි ඉල්ලීම කරන්නේ ඉදිරියේ ඉන්න කෙනාගෙන්. අපි යාට ආමන්ත්‍රණය කරන්නේ you කියලා. ඒ නිසා තමයි subject එක you විදිහට පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේකයි format එක උනේ. Will you ඊට පස්සේ base verb එකක් ඕනේ. ඇයි helping verb එකත් එක්ක base verb එකක් පාවිච්චි කරන්න ඕන නිසා you තමයි පුතේ subject එක වෙන්නේ. ඊට පස්සේ අපිට base verb එකක් ඕනේ. සහ වාක්‍ය තව question එකේ තව rest එකක් ඉදිරියක් තියෙන්න පුළුවන්. වඩා සුදුසුයි කියලා කිව්ව request එකක් ලියද්දි මෙන්න මේ please කියන වචනේ භාවිතා කරනවා නම් කරුණාකර කියලා වචනේ භාවිතා කරනවා. අපි example එකකුත් බැලුවා. Can you please tell me the time? කරුණාකර මට වෙලාව කියන්න පුළුවන්ද? කරුණාකර ඔබට පුළුවන්ද මට වෙලාව කියන්න? ගිය සතියේ පොඩ්ඩක් පැටලුණා මේක. ඒ නිසා මම මේක නිවැරදි කරලා තියෙන්නේ මේ සතියේ. Can you please tell me the time? කරුණාකර ඔබට පුළුවන්ද මට වෙලාව කියන්න? මොන ඔය විදිහේ රික්වෙස්ට් එකක් අපි නිර්මාණය කරගත්. Okay? ඊට පස්සේ අපි උදාහරණ කීපයක් බැලුවා එකට. ඊට පස්සේ මේ වගේ සිංහල තේරුමුත් ලියාගෙන බොහොම සතුටින් තමයි දැන් ළමයි ටික ඉන්නේ. So today we can start. එහෙනම් අද අපිට පුළුවන් suggestions එහෙම නැත්නම් යෝජනා කියන කොටස ආරම්භ කරන්න. Okay? ඒකේ චූටි වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක බලලා අපේ පාඩමට යමු. This is Mark. Thanks for watching. Hi, this is Mark. Let's. So in this lesson, in this part, මේ කොටසේදී පුතේ ඔයා ඉගෙන ගන්නවා suggestion එකක්. එහෙම නැත්නම් යෝජනාවක් කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. ඒතර යෝජනාවක් ඉදිරිපත් කරද්දී භාවිතා කරන ප්‍රධාන ක්‍රම දෙකයි. request වලට තිබුණා පුතේ ප්‍රධාන ක්‍රම 4ක් නේද? මේකෙදි ප්‍රධාන ක්‍රම දෙකක් අපි ඉගෙන ගන්නවා. ඒකේ මට මතක විදිහට මේ වීඩියෝ එකේ තියෙන එක ක්‍රමයක්. අපි ඒක බලලා ඊට පස්සේ පාඩමට යමු. Okay? අපි චිත්‍රපටියක් බලමු. Let's see a movie. ඒතර ඔයාලට පේනවා පුතා අර උඩින් තියෙන verbs ඔක්කොම base form එකෙන් තමයි තියෙන්නේ. නේද? base form එකෙන් මූලික ස්වරූපයෙන් තමයි තියෙන්නේ. මොකද making කියලා නෑ, playing කියලා නෑ, played කියලා නෑ, plays කියලා නෑ. නේද? මූලික ස්වරූපයෙන් තියෙන. එහෙනම් මේ suggestion එකක් කරද්දි යෝජනාවක් කරද්දි පුතේ ක්‍රියාපදයේ තියෙන්න ඕනේ base form එකෙන්මයි. Let's have a barbecue. Barbecue කියන්නේ මස් පුච්චගෙන කෑම නේද? ආදි කාලේ වගේ. Let's go camping. අපි කඳවුරු බඳින්න යන්න. Let's make cookies. අපි බිස්කට් හදමු. Let's buy a newspaper. අපි පත්තරයක් මිලදී ගමු. Let's buy a newspaper. Okay, right. වීඩියෝ එක තව ගොඩක් තියෙනවා. අපි ඒක පන්නලා යන්න. ඔන්න suggestions ගැන ඉගෙන ගන්නවා පුතේ. right? ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පුතේ message එකක් එවන්න ඉක්මනට. Then I can answer you, right? Right. Suggestions එහෙම නැත්නම් යෝජනා කිරීම අපි ඉස්සෙල්ලා මොඩල් ඩයලොග් එක බලමු. දැන් අර එකම සිද්ධියක් යන්නේ කියලා මතකයි නේ මම පුතාලට. මතකයි නේද? නෙතු සහ ආකාශ් කියලා ළමයි දෙන්නේ කරන ඩයලොග් එකක් දෙබසක් තමයි අපි මේ කන්ටිනියු කරගෙන යන්නේ. එතනදී අපි ඉන්ටර්ජෙක්ෂන් සඳහාත් මේ ඩයලොග් එකමයි පාවිච්චි කරේ. and request සඳහාත් ඒකමයි එකම සිද්ධියක් මේ යන්නේ. මම ඒක කොටසින් කොටස වෙන් කරා මේ language function එක ඔයාලට පෙන්වීම සඳහා. දැන් මේ කොටසදී ඔන්න මම suggestions භාවිතා කරලා තියෙනවා. look carefully ප්‍රවේශමෙන් බලන්න. නෙතු කියනවා මෙන්න මෙහෙම. what do you say? ඔයා මොනවද කියන්නේ? මොකද්ද ඔයා කියන්නේ? ආකාශ් කියනවා shall we have some fruits? සිද්ධිය මතකයිද මොකක්ද උනේ කියලා?
ඒතර නෙතු සහ ආකාශ කාලයකට පස්සේ තමයි මුණ ගැහෙන්නේ. ඊට පස්සේ ආකාශ අහනවා මොනවා හරි කමුද කියලා ඔන්නෝම කතාවක් අහනවා. නෙතු කියනවා යාට බිස්කට් ගේන්න කියලා නේද? ඊට පස්සේ ආකාශ කියනවා ඔයා බිස්කට් කාලා තමයි මේ මෙච්චර මහත් වෙලා ඉන්නේ. ඔහොම කියලා කියනවා. ඊට පස්සේ තමයි මේ සිද්ධිය යන්නේ. මොකද නෙතු කියනවා what do you say ඔයා මොනවද කියන්නේ මම මහත් වෙලා නැහැ. ආකාශ කියනවා shall we have some fruits? අපි පළතුරු ටිකක් ගමුද? අපි පළතුරු ටිකක් ගමුද කියලා එයා යෝජනාවක් කරනවා. අපි පළතුරු ටිකක් කමුද කියලා එයා යෝජනාවක් සජෙෂන් එකක් කරනවා. නෙතු කියනවා ඉන්ටර්ජෙක්ෂන් එකක් නේ පුතේ. භාවිතා කරනවා හිතන බව පෙන්වන්න. දැන් එයා හිතනවා I don't like fruits at all. එයා ටිකක් වෙලා හිතලා කියනවා I don't like මම කැමති නැහැ. fruits පළතුරු වලට at all කොහෙත්ම at all කියන්නේ පුතේ කොහෙත්ම මම කොහෙත්ම පළතුරු වලට කැමති නැහැ. ආකාශ කියනවා okay හරි let's drink some orange juice. අපි එහෙනම් orange juice ටිකක් බොමු. ඔන්න ඔය විදිහට පුතේ මේ ඩයලොග් එක තුල මේ මොඩල් ඩයලොග් එක තුල පුතේ එතකොට තියෙනවා සජෙෂන්ස් වර්ග දෙකක්. එකක් තමයි shall we have some fruits අනිත් එක තමයි පුතේ let's drink some orange juice. මට ඉක්මනට මැසේජ් එකක් එවන්න පුතේ මේ ටික අපි ලිව්වද? because I can't remember මට මතක නෑ මේක ලිව්වද කියලා. ටක් ගාලා මැසේජ් එකක් එවන්න කවුරු හරි මේක ලිව්වද නැද්ද කියලා. ලිව්වේ නෑ. okay right thank you. එහෙනම් පුතේ suggestions කියලා මාතෘකාව දාගන්න. right thank you. suggestions කියලා මාතෘකාව දාගෙන පුතේ ඉක්මනට ඩයලොග් එක ලියන්න. ඒකේ අන්ඩර්ලයින් කරගන්න මෙන්න මේ suggestions දෙක. අපි ඊට පස්සේ බලමු කොහොමද මේ වර්ග දෙක නිර්මාණය කරන්නේ කියලා. okay ඉක්මනට ලියමු. okay let's see. දැන් බලමු පුතා එහෙනම් සජෙෂන් එකක් යෝජනාවක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා මට මතක විදිහට මේක නම් ලිව්වේ නෑ. සජෙෂන් එකක් කියන්නේ පුතේ it is something that we present to do something together. යම් කිසි දෙයක් together එකට එකමුතුව එක්රැස් වෙලා යමක් කිරීම සඳහා ලබා දෙන ෆන්ක්ෂන් එක තමයි පුතා අපි සජෙෂන් එකක් කියන්නේ. අපි මෙහෙම කරමු. අපි පිට්ටනියට යමු. අපි කැන්ටින් එකට යන්න. අපි දැන් නෝට් එක ලියමුද? අපි පන්තියට යමු අන්න ටීචර් එනවා. right? අපි මේ මෙතන කුණු ගොඩක්. අපි මේ කුණු ගොඩ අස් කරමුද? කවදාවත් ඒක වරක් කියන්නේ නැහැ ඉතින් නේද මම මේ බොරු කියන්නේ. මෙන්න මෙතන කුණු ගොඩක් මිතුරා අපි ඒක අස් කරමුද? right? අන්න අර ළමයා කාණුවකට වැටිලා අපි යාට උදව් කරමු. ඔන්න ඔය විදිහට මම සහ ඔබ කියන්නේ අපි නේද? අපි නේද? ඒ කියන්නේ මමයි ඔයයි ඔයාලා ඒ කියන්නේ අපි පිරිසක් රැස් වෙලා මම ඇතුළුව යම් කිසි ක්‍රියාවක් කිරීම සඳහා ලබා දෙන යෙදුම තමයි පුතේ අපි යෝජනාවක් එහෙම නැත්නම් සජෙෂන් එකක් විදිහට හඳුන්වන්නේ. එහෙනම් ඔයාලා දන්නවා දැන් මේ සජෙෂන් එකක් තුල යෝජනාවක් තුල තියෙන්න ඕනේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. okay there are two main types of suggestions. පුතේ යෝජනා වර්ග දෙකයි ප්‍රධාන වශයෙන් දෙකයි. the subject should be we තමයි subject එක වෙන්න ඕනේ. ඔන්න පළවෙනි ක්‍රමය. පුතේ අපි model helping verb එක විදියට මෙතනදී ගන්නවා පුතේ shall කියන model helping verb එක. ඒක අනාගත කාල ක්‍රියාපදයක්. right will would shall should කියන හතර දෙනාගෙන් shall එක තමයි ගන්නෙ. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා subject එක we. පුතේ මේ suggestion කියන්නේ පුතේ yes no type question එකක්මයි. අපි කැන්ටින් එකට යමුද? එතකොට අපි ඔව් හරි නෑ හරිනේ උත්තරේ දෙන්නේ. ඒ කියන්නේ පුතේ ඒක yes no type question එකක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි helping verb එකකින් අපි ආරම්භ කරන්නේ shall we. ඊට පස්සේ පුතේ we කියන්නේ පුතේ අපේ subject එක වෙනවා. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා base verb එකක් මූලික ක්‍රියාපදයක්. ඇයි මූලික ක්‍රියාපදයක් එකතු කරන්නේ? because the verb is a model helping verb. ක්‍රියාපදයේ model helping verb එකක් නිසා අනිවාර්යෙන් base verb එකක් තමයි එන්න ඕනේ. ඊට පස්සේ මේක සම්පූර්ණ කරගන්න rest එකක් අපි එකතු කරලා question mark එකක් අවසානට දාගන්න. ඒක තමයි පළවෙනි ක්‍රමය. මම example එකක් දුන්නා. shall we go to the canteen? අපි ආපන ශාලාවට යමුද? එතකොට පුතේ ඒක ප්‍රශ්නයක් නේ. yes no type question එකක් වෙනවා. that is the first method. මේක තමයි පළවෙනි ක්‍රමය.
හැබැයි දෙවෙනි ක්‍රමයේදී වෙන්නේ පුතේ ඒක වාක්‍යයක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. දැන් මෙතන තියෙන්නේ අපි ආපන ශාලාවට යමුද? එහෙනම් ඊගාව එක මොකද්ද වෙන්න ඕනේ? අපි ආපන ශාලාවට යමු. දයන්නක් නැහැ. ඒක ආරම්භ කරන්නේ let's වලින් as you have seen in that video. අර වීඩියෝ එකේ දැක්කා වගේ ක්‍රමයක් මේ තියෙන්නේ. let's base verb එකක් ඕනේ. rest එකක් ඕනේ. full stop එක තමයි පුතේ අවසානට තියන්නේ question mark එක නෙවෙයි. right? example එක බලන්න. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වා suggestion එකකදී යෝජනාවකදී පුතේ අනිවාර්යයෙන්ම subject එක වෙන්න ඕනේ we. අපි කියන පුද්ගලයෝ එතන ඉන්න ඕනේ. දැන් shall කියන එකෙන් ආරම්භ කරාම නම් ප්‍රශ්නයක් නෑ පළවෙනි ක්‍රමයේදී. ඇයි? we කියලා subject එකක් පේන්න තියෙනවා හොඳ. හැබැයි මේ let's කියන එක ඇතුලේ නෑනේ we කියලා subject එකක්. තියෙනවා. let's කියන එකේ තේරුම මොකද්ද? let us. us කියන්නේ පුතේ අපි කියන එකනේ. එතනදිත් පුතේ එහෙනම් අපි කියන subject එක තියෙනවා. ඒ නිසා ගැටලුවක් නෑ. ඒකට මම උදාහරණයක් දුන්නා let's go to the canteen. එතකොට තේරුම වෙන්නේ පුතේ අපි ආපන ශාලාවට යමු. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. එතකොට මොකද්ද වැරද්ද? මේක නිවැරදි කරලාම දෙන්න. question mark එකක් නෙමෙයි පුතේ තියෙන්න ඕනේ. full stop එකක් තමයි තියෙන්න ඕනේ. okay? ඔන්න ඔහොම විතරද අපි ක්‍රම දෙකකට suggestions නිර්මාණය කරනවා. එකක් shall වලින් ආරම්භ කරලා අනිත් එක let's වලින් ආරම්භ කරනවා. okay? අපි ලස්සන note එක ගොඩනගා ගමු. මේ විදිහට. okay. ලියන්න පුතේ ක්‍රම දෙක ලස්සනට. screen එකේ තියෙන ඔක්කොම ටික ලියා ගන්න. ඒකට අමතර note එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. okay? word අපි ඉදිරියට යමු. So this is how you make a suggestion. මේ තමයි පුතේ suggestion එක නැත්නම් යෝජනාවක් කරන විදිහ ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි කතා කරනවා. Okay? And I have given some examples also. Shall we eat something? අපි මේක ලියන්න වෙනවා පුතේ. nothing to do කරන්න දෙයක් නැහැ. ලියන්න වෙනවා. මේක ලියන්න පුතේ blanks එක. And I will give you the Sinhala meaning. මම සිංහල තේරුම දෙන්නම්. ඒකේ පළවෙනි ක්‍රම දෙක තමයි ප්‍රධාන ක්‍රම දෙක වෙන්නේ. හැබැයි ඉතිරි ක්‍රමත් භාවිතා කරන්න පුළුවන්. If you are making a suggestion. යෝජනාවක් කරනවා නම් dialogue එකක් ඇතුලේ. okay? ඒ නිසා ක්‍රම ටික ලියා ගන්න උදාහරණ ටික මම තේරුම දෙන්නම්. Okay, we write the meanings. අපි තේරුම් ලියනවා පුතා. Write fast. Shall we eat something? අපි මොනවා හරි කමුද? අපි මොනවා හරි කමුද? Let's eat something. අපි මොනවා හරි කමු. අපි මොනවා හරි කමු. And the third one, තුන්වෙනි එක, I think we should eat something. මම හිතන්නේ අපි මොනවා හරි කෑ යුතුයි. මම හිතන්නේ අපි මොනවා හරි කෑ යුතුයි. should කියන්නේ පුතේ යුතුයිනේ. I think we should eat something. මම හිතන්නේ අපි මොනවා හරි කෑ යුතුයි. ඒතර ඒකත් යෝජනාවක් කරන්න පුළුවන් ක්‍රමයක් නේ. ඒකදී පුතේ අන්ඩර්ලයින් කරගන්න I think we should කියන කොටස ඒක තමයි එතකොට පොදු කොටස වෙන්නේ request එකේ. එතනින් එහාට වෙනස් වෙන්න පුළුවන් නේද? I think we should go now. I think we should run to the class. I think we should watch a movie. I think we should help him. ඔය විදිහට අර eat something කියන කොටස වෙනස් වෙන්න පුළුවන් යෝජනාවෙන් යෝජනාවට. හැබැයි මුලින් තියෙන ටික එකයි. And fourth one, හතරවෙනි එක, how about we eat something? අපි මොනවා හරි කෑවොත් කොහොමද? අපි මුකුත් කෑවොත් කොහොමද? අපි මොනවා හරි නැත්තම් මුකුත් අපි මුකුත් කෑවොත් කොහොමද? ඒකත් පුතේ අන්ඩර්ලයින් කරගන්න how about we කියන කොටස පොදුයි. ඉතිරි ටික වෙනස් වෙනවා. How about we go now? How about we
help him? How about we drink something? How about we write a notice? How about we study? And fifth one, පස්වෙනි එක, what about we eat something? අපි මොනවා හරි කෑවොත් මොකද? අර පළවෙනි එකේ තිබුණේ කොහොමද කියලා, ඊගාව එකේ තියෙන්නේ මොකද? අපි මොනවා හරි කෑවොත් මොකද? එහෙනම් සාමාන්‍යයෙන් කතා බහ කරද්දී අපි කියනවනේ නේද? ඒකෙත් පුතේ අන්ඩර්ලයින් කරගන්න what about we කියන කොටස, ඒ ටික පොදුයි, අනිත් ටික තමයි වෙනස් වෙන්නේ. What about we eat something? අපි මුකුත් කෑවොත් මොකද? What about we sit there? අපි අතන වාඩි වුණොත් මොකද? What about we go on a trip? අපි trip එකක් ගියොත් මොකද? මේ දවස්වල නම් trip යන්න එපා හැබැයි. And next one, why don't we eat something? Why don't we eat something? අපි මුකුත් කන්නේ නැත්තේ ඇයි? ඇයි අපි මුකුත් කන්නේ නැත්තේ? ඇයි අපි මුකුත් කන්නේ නැත්තේ? ඒකෙත් පුතේ why don't we කියන කොටස පොදුයි. ඉතින් ටික වෙනස් වෙනවා. ඇයි අපි මුකුත් කන්නේ නැත්තේ? Why don't we play carom? අපි carom සෙල්ලම් කරන්නේ නැත්තේ ඇයි? Why don't we go to the park? ඇයි අපි park එකට යන්නේ නැත්තේ? And the last one, what if we eat something? What if we eat something? අපි මුකුත් කෑවොත් මොකද? අපි මුකුත් කෑවොත් මොකද? ඒකත් පුතේ what if we කියන කොටස පොදුයි. අපි මුකුත් කෑවොත් මොකද? අපි මුකුත් කෑවොත් මොකද? එතකොට if you like, ඔයා කැමති නම් පුතේ ඔය ක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්, but most commonly we use the first two methods. පළවෙනි ක්‍රම දෙකම තමයි පුතේ අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඩයලොග් එකකදී සජෙෂන් එකක් කරද්දී. ඒකේතකොට මේ වගේ functions ඔයා ඩයලොග් එකක් තුල ලියනවා කියන්නේ ඒකෙන් පෙන්වනවා that you know. ඔයා දන්න බව. එතකොට වැඩි ලකුණක ගානකට යන්න පුළුවන් පුතේ ඔයා දන්න බව පෙන්වනවා. right? how wonder right? හරි චමෝදි. right? එතකොට දන්න බව පෙන්වීමෙන් ඔයාට වැඩි ලකුණු ගානකට පුතේ යන්න පුළුවන්. right? You can go for a higher mark. එනිසා try to practice these. මේව practice කරන්න උත්සාහ කරන්න. අපි අවසානයේදී මේ හැම එකක්ම ආපහු practice කරනවා. එතකොට වැඩි ලකුණු ගානකට ඔයාට යන්න පුළුවන්. okay? That is the nature of writing a dialogue. right? අපි ඊට පස්සේ යන්නේ පුතේ ඊගාව language function එකටයි. අපි ඒකට චූටි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා එමුද? This is Mark. Thanks for watching. Can I? Asking for permission නේද? අවසර ගැනීම. Can I try on a smaller size? Of course. Can I get a trim? Sure. Can I get a window seat? මට ජනේලේ ගාව සීට් එකක් ලබා ගන්න පුළුවන්ද? Right this way. Can I exchange these? මට මේව මාරු කරගන්න පුළුවන්ද? Yes, follow me. Can I get this without salt? මට මේක ලුණු නැතිව ලබා ගන්න Not පුළුවන්ද? a problem, sir. Can I check this out? මට මේක පරීක්ෂා කරන්න පුළුවන්ද? Sorry, not till next week. Can I get more popcorn? මට තව පොප්කෝන් ලබා ගන්න There පුළුවන්ද? you are. Can I get your phone number? මට ඔයාගේ දුරකථන අංකය ගන්න Sure, පුළුවන්ද? it's 555-777. Okay, Okay, great. See you right. next time. එතකොට ඔය මාක් කියන විදිහට as Mark says අපි මේ කතා කරන්නේ එතකොට about permissions. අවසර ගැනීම ගැන තමයි පුතේ මේ කොටසෙදි කතා කරන්නේ. That is the fourth topic we have. අපිට තියෙන හතරවෙනි මාතෘකාවේ permissions. අවසර පුතේ අපිට කතා කරද්දී අවසර ගන්න වෙනවනේ සමහර ලාවට. නේද? කොතනින් හරි වාඩි වෙන්න අවසර ගන්න වෙනවා.
පන්ති කාමරයක ඩයලොග් එකක් යනවා නම් පන්ති ඇතුළට යන්න අවසර ගන්න වෙනවා. වතුර ටිකක් බොන්න අවසර ගන්න වෙනවා. පොත පෙන්නන්න අවසර ගන්න වෙනවා. වාඩි වෙන්න අවසර ගන්න වෙනවා. නේද? ඊට පස්සේ අපි ගෙදරදී නම් අපිට අවසර ගන්න වෙනවා කාමරයක් ඇතුළට යද්දි. නේද? ඔය විදිහට අපිට අවසර ගැනීම නිතර කරන්න සිද්ධ වෙන ලැන්ග්වේජ් ෆන්ක්ෂන් එකක්. ඕකේ අපි ඩයලොග් එකේ බලමු කොහොමද තියෙන්නේ කියලා අවසර ගැනීම. නැතු කියනවා දැන් අර සිද්ධියේදී කලින් ආකාශ මොකද්ද කිව්වේ කලින් ඩයලොග් එකේදී මම ඔයාලට පළතුරු බීම එකක් ගේන්නම් කිව්වා නේද? sorry orange juice එකක් ගේන්නම් කියලා තමයි කිව්වේ. now netu says දැන් මොන netu කියනවා can I ask why you try to give me fruits? මට අහන්න පුළුවන්ද ඔයාගෙන් ඇයි ඔයා මේ මට පළතුරු දෙන්න හදන්නේ? ඔයා මට මේ පළතුරු දෙන්න හදන්නේ ඇයි කියලා අහන්න පුළුවන්ද මට? අන්න අවසර ගැනීම. can I ask? can I ask? අපි ඒක හදන්නේ කොහොමද කියලා තව ටිකකින් බලමු. ආකාශ කියනවා they are good for your health. ඒවා ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. they are good for your health. ඒවා ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. මෙතු කියනවා may I know how? මට දැනගන්න පුළුවන් දේ කොහොමද කියලා. ඒකත් පුතේ අවසර ගැනීමක්. මට දැනගන්න පුළුවන් දේ කොහොමද කියලා. ආකාශ කියනවා okay I'll tell you. හරි මම ඔයාට කියන්නම්. ඒතර ඔයාලට මෙතන පේනවා පුතේ මම permissions වර්ග දෙකක් භාවිතා කරලා තියෙනවා මේ dialog part එක තුල. ඒක කොහොමද නිර්මාණය කරන්න කියලා අපි ඊගව ස්ක්‍රීන් එකේදී බලමු. permissions කියලා මාතෘකාව ලියන්න number 4. ඊට පස්සේ පුතේ model dialog එක ඉක්මනට ලියා ගන්න underline කරගන්න එකේ permissions වර්ග දෙක. Let's see how to make them. බලමු කොහොමද ඒවා නිර්මාණය කරන්න කියලා. permissions අවසර ගැනීම. We use a permission to get the space to do something. අපි permission එකක් පුතේ ඉදිරිපත් කරන්න to get the space. අවකාශය ඉඩ ලබා ගන්න යමක් කිරීමට. යමක් කිරීම සඳහා ඉඩ ලබා ගැනීමට තමයි අපි permission එකක් භාවිතා කරන්නේ. එතකොට permission එකක subject එක විදිහට භාවිතා කරන්නේ පුතේ I මොකද යමක් කරන්නේ මම ඇතුළට එන්නද මම තමයි ඇතුළට එන්නේ right මම ජනේලය විවෘත කරන්නද මම තමයි ජනේලය විවෘත කරන්නේ right මම ටීවී එක වහන්නද මම තමයි ටීවී එක වහන්නේ right මම පොත පෙන්නන්නද මම තමයි පොත පෙන්නන්නේ. ඒකට අවසර ගැනීම කරන්නේ පුතේ මම නිසා subject එක I විදිහට භාවිතා කරන්න ඕනේ. ඒ වගේම මේකෙත් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් පුතේ permission එකක් ඉල්ලන. ඒ සඳහාත් භාවිතා කරන්නේ අපි model helping verbs දෙකක්මයි. ප්‍රශ්න විදිහට yes no type question එකක් විදිහටම තමයි අහන්නේ. මේ සහ can. මේ can කියන helping verbs දෙක භාවිතා කරනවා පුතේ අපි permission එක ආරම්භ කරන්න. ඊට පස්සේ අපිට ඕනේ එහෙනම් subject එක නේද? subject එක විදිහට පුතේ පාවිච්චි කරන්නේ I කියන subject එක, මම කියන subject එක. මේ සහ can කියන්නේත් model helping verbs නිසා right model helping verbs නිසා පුතේ අනිවාර්යෙන් ඊගාවට base verb එකක් අපි පාවිච්චි කරන්න ඕනේ සහ සම්පූර්ණ කරගන්න අවශ්‍ය නම් rest එකක් භාවිතා කරනවා ඒ කිරියා මේක ප්‍රශ්නයක් නිසා පුතේ question mark භාවිතා කරන්නත් ඕනේ permission වලදීත් පුතේ permission එක අපිට more polite වඩා විනීත ලෙස ආචාරශීලී ලෙස ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් අපි please කියන වචනේ මෙතන භාවිතා කරන්න පුළුවන් may I please can I please ඔය විදිහට භාවිතා කරන්න පුළුවන් එක්සැම්පල් එක බලන්න. ඔන්න මම මේ කියන එකකින් ආරම්භ කරනවා permission එක. subject එක I. ඊට මම please භාවිතා කරනවා. base verb එක විදිහට sit කියන base verb එක භාවිතා කරනවා. rest එක විදිහට භාවිතා කරනවා next to you question mark. may I please sit next to you? ඔය බස් එකකට ගොඩ වෙලා ඔය බස් එකක යද්දී when you are going in a bus ඔයාට දැන් ඇවිල්ලා තියෙනවා සීට් එකක් ගාවට සීට් එකේ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. right එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා සීට් එකේ අපි නම් මොකද කරන්නේ අපි නම් ගිහලා දඩෝරියක් ගාලා එතනම ඇදලා සීට් එකට අදවනවනේ හැබැයි එහෙම වාඩි වෙන්න කලින් අපි ඇත්තටම අවසර ගැනීමක් කරන්න ඕනේ in Sri Lanka we don't do that ලංකාවේදී අපි එහෙම කරන්නේ ඔය වාඩි වෙනවා කතා කරන්නවත් නැහැ ගමන ගිහිල්ලා ඉවර වෙනකම් but in foreign countries පිටරටවල පුතේ ගොඩක් වෙලාවට අවසර ගැනීමක් කරනවා එහා පැත්තෙන් වාඩි වෙන්න may I please sit next to you කරුණාකර මම ඔයාට එහා පැත්තෙන් වාඩි වෙන්නද කරුණාකර ඔබට එහා පැත්තෙන් මම වාඩි වෙන්නද කියලා අවසර ගැනීමක් කරන්න පුළුවන්. ඒතකොට මෙතන can අයින් කරලා may අයින් කරලා can භාවිතා කරොත් can I please sit next to you? එතකොට තේරුම පොඩ්ඩක් වෙනස් වෙනවා පුතේ. කරුණාකර ඔබට එහා පැත්තෙන් මට වාඩි වෙන්න පුළුවන්ද
කරුණාකර ඔබට එහා පැත්තේ මට වාඩි වෙන්න පුළුවන්ද කියලා තේරුමක් එනවා can භාවිතා කරොත් තේරෙනවා. right? මේ ක්‍රම දෙකෙන්ම පුතේ අපි permission එකක් එහෙම නැත්නම් අවසර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. අපි ඩග්ගල නෝට් එක ලියාගමු. ඊට පස්සේ උදාහරණ කීපයක් කතා කරමු. okay? හැම තිස්සෙම පුතා request එකක් කරද්දි permission එකක් කරද්දි permission එකක් ගනිද්දි සහ suggestion එකක් කරද්දි ඉල්ලීම් යෝජනා අවසර ගැනීම වලදී මේ තුන තමයි ප්‍රධානතම වර්ග තුන වෙන්නේ පුතේ ඩයලොග් එකක් ලියද්දි දෙබසක් ලියද්දි. ඒ නිසා මම මේ තුන් දෙනාටම පැහැදිලිව දීලා තියෙනවා මේවා ගොඩ නැගෙන ෆෝමියුලා එක. සූත්‍රය දීලා තියෙනවා. right? අන්නේ සූත්‍ර තුන හොඳට පාඩම් කරගන්න එන පිළිවෙල. එතකොට මේ permission suggestion සහ request කියන වර්ග තුන විභාගෙදී වාට ලියන්න ලේසියි. okay? right. ඉක්මනට නෝට් එක ලියාගන්න. right, so those are the two methods of making a permission, getting a permission. okay? then උදාහරණ පහක් දීලා තියෙන්නේ. උදාහරණ පහ ලියා ගන්න පුතේ. ඒකේ පළවෙනි ක්‍රම දෙක තමයි the most common. ඉතිරි ටිකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනේ නම් මම තේරුම් ටික දෙන්නම්. ඉක්මනට ලියාගමු ක්‍රම පහ. okay? okay, I am giving you the Sinhala meanings. May I go out? Go out කියන්නේ පුතේ එළියට යනවනේ නේද? May I go out? මම එළියට යන්නද? මම එළියට යන්නද? Can I go out? මට එළියට යන්න පුළුවන්ද? මට එළියට යන්න පුළුවන්ද? may I කියන කොටස පොදුයි, can I කියන කොටස පොදුයි. මට එළියට යන්න පුළුවන්ද? Is it all right if I go out? මම එළියට ගියාට කමක් නැද්ද? මම එළියට ගියාට කමක් නැද්ද? ඒකත් පුතේ මෙන්න මේ ටික පොදුයි. Is it all right if I come in? Is it all right if I sit here? Is it all right if I tell you the answer? Is it all right if I clean the board? Do you think I could go out? ඔයා හිතනවද මට එළියට යන්න පුළුවන් කියලා? Do you think I could go out? ඔයා හිතනවද මට එළියට යන්න පුළුවන් කියලා? ඒකෙත් මෙන්න මේ ටික පොදුයි පුතා. Do you think I could go out? ඔයා හිතනවද මට එළියට යන්න පුළුවන් කියලා? Do you think I could help you? Do you think I could eat something? And last one, do you mind if I go out? කොට ඒකෙත් පුතා මෙන්න මේ ටික පොදු වෙනවා. Do you mind if I go out? මම එළියට ගියාට කමක් නැද්ද? අර තුන්වෙනි එකේ තේරුම තමයි මේකටත් එන්නේ. මම එළියට ගියාට කමක් නැද්ද? Okay, finish writing the meanings. Right. ඔන්න එහෙනම් පුතා දන්නවා කොහොමද permission එකක් ගන්න කියලාත් දන්නවා. Okay? Right, I come for the fifth one. පස්වෙනි එකට එනවා. මෙතනින් එහාට පුතා අපිට තියෙනවා imperatives, sentences, questions and tag questions. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම ඔයාලා ඊගාවට අමුතුවෙන්ම දැනගන්න තියෙන tag questions ගැන. ඒක තමයි ටිකක් අමාරු දෙයකට තියෙන්නේ. Imperatives, questions සහ sentences කියන වර්ග තුනම ඔයා දන්නවා. ඇයි reported speech පාඩමේදී in the lesson of reported speech you have learned imperatives, sentences and questions also. ඒ වර්ග තුනම ඔයා ඉගෙනගෙන තියෙන්නේ පුතේ reported speech කියන පාඩමේදී. හැබැයි ආපහු මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නයි යන්නේ. Okay? අංක 5 විදිහට අපි කතා කරනවා imperatives ගැන. විධාන හෝ උපදේශ imperatives ලෙස හඳුන්වයි.
සංවාදයකදී නිතර භාවිතා කරන යෙදුමක් මේක. අවශ්‍ය නම් please යන වචනයද ඉදිරියෙන් භාවිතා කරන්න පුළුවන්. okay මම උදාහරණ ගන්නවා පුතාට ඩයලොග් එකේ. නෙතු කියනවා මෙහෙම how are you friend? right ඔයාට කොහොමද යාළුවා? ආකාශ් කියනවා good හොඳයි. what about you? ඔයා ගැන මොකද? ඔයාට කොහොමද? නෙතු කියනවා fine හොඳයි. please give me your phone for a second. කරුණාකරලා මට ඔයාගේ දුරකථනය දෙන්න තප්පරයකට ඔයාගේ ෆෝන් එක දෙන්න මට කරුණාකර. අන්න එතකොට ඒක ඉම්පෙරටිව් එකක් නේ. that is an imperative. please give me your phone for a second. එතකොට මම කිව්වා please කියන වචනෙන් ඕනනම් ආරම්භ කරන්න පුළුවන්. give me your phone for a second තමයි පුතේ ඉම්පෙරටිව් එක වෙන්නේ. ආකාශ් කියනවා take it. ඒක ගන්න ඒක. ඒකත් ඉම්පෙරටිව් එකක් නේද? return it to me soon. මට ඉක්මනින් ඒක ආපහු දෙන්න. මේකත් ඉම්පෙරටිව් එකක්. return it to me soon. නෙතු කියනවා what? keep it. මොකක්? ඒක තියාගන්න ඕක මහලුක ෆෝන් එක. keep it කියන්නේ පුතේ ඉම්පෙරටිව් එකක්. your great phone ඔයාගේ මහලුක ෆෝන් එක තියාගන්න ඒක. එතකොට මෙතනදී ඉම්පෙරටිව්ස් කීපයක් තියෙනවා පුතා. please give me your phone for a second. take it. return it to me soon and keep it කියන ඒවා imperatives වෙනවා. අපි imperatives ටික මතක් කරගමු. අංක 5 විදිහට ලියන්න පුතේ මාතෘකාව imperatives. මේ සිංහල අදහස ලියන්න. ඩයලොග් එකත් ඉක්මනට ලියා ගන්න. අන්ඩර්ලයින් කරන්න මේ දීලා තියෙන imperatives ටික. okay right මතක් කරගමු ඉක්මනට කොහොමද තැන්ගේවල ඉවරයි කියලා right මතක් කරගමු කොහොමද imperatives ලියුවේ කියලා පුතේ මෙන්න මෙහෙම වර්ග දෙකක් තමයි අපි imperatives කියලා ඉගෙන ගත්තේ right මේ උදාහරණ අපි බලලා තියෙන කලින් ඒ නිසා මම පෙන්නගෙන විතරක් කියන්නම්. එතකොට imperative එකක විශේෂත්වය තමයි මොකද්ද පුතේ? imperatives හැමතිස්සෙම පටන් ගන්නෙ base verb එකකින්. ඒ කියන්නේ මූලික ක්‍රියාපදයකින් තමයි පටන් ගන්න කියලා කතා කරා මතක ඇති. සාමාන්‍ය sentence වර්ගයක්ම තමයි පුතේ imperatives කියන්නේ. හැබැයි imperative එකක් කියන්නේ විධානයක් හෝ උපදේශක් නිසා ඒ විධානය හෝ උපදේශ අපි ලබා දෙන්නේ ඉදිරියේ ඉන්න පුද්ගලයාට. ඒ නිසා අපි හැමතිස්සෙම මේක you කියන subject එකෙන් තමයි ආරම්භ කරන්නේ. එතකොට සාමාන්‍ය sentence එකක් විදිහට ගත්තොත් you clean your room වගේ විධානයක් තමයි ලැබෙන්නේ. එතකොට imperative එකකදී හැමතිස්සෙම you කියන subject එක භාවිතා කරන්න අවශ්‍ය නැති නිසා අපි මොකද කරන්නේ? you කියන subject එක ඉවත් කරලා ඉතිරි ටික තමයි පාවිච්චි කරන්න පුතේ as the imperative. okay එතකොට imperative එක වෙන්නේ clean your room. ඔයාගේ කාමරය පිරිසිදු කරගන්න. තමයි එතකොට imperative එක වෙන්නේ. පටන් ගන්න පුතේ base verb එකකින් කියලා මතක තියාගන්න. base verb එකකින් තමයි ආරම්භ කරන්නේ. imperatives වලට subject එකක් නැත. then we learnt about ඊට පස්සේ අපි ඉගෙන ගත්ත පුතේ imperatives වර්ග දෙකක් තියෙනවා. there are two types of imperatives, positive imperatives and negative imperatives විදිහට අපි ඒව ඇඳින්නවා reported speech පාඩමේදී. positive imperative එකක් කියන්නේ යමක් කරන්න, මෙන්න මේ දේ කරන්න කියලා ලබා දෙන විධාන. එතකොට base verb එකකින් පටන් ගන්නවා කියන එක දන්නවා. negative imperative එකදී කියන්නේ පුතේ යමක් කරන්න එපා. මෙන්න මේ දේ කරන්න එපා කියලා කියන ඒවා තමයි negative imperative එකක් වෙන්නේ. එතකොට positive imperative එකක් අරගෙන එයා ඉදිරියෙන් don't එපා කියන කොටස භාවිතා කරාම පුතේ ඒක negative imperative එකක් බවට පත් වෙනවා. right don't be late, don't shout in the class කියලා උදාහරණ අපි ලිව්වා. right ඊට පස්සේ don't කියන පදය අපි කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන් do සහ not කියලා නේද? don't කියන එකේ තේරුම do සහ not කියන එක. ඒතකොට do කියන එක ආපහු base verb එකක් වෙනවා. ඒතකොට අන්න අර කියපු දේ ඔප්පු වෙනවා. මොකක්ද? imperative එකකදී ඒ කියන්නේ positive හෝ negative විධානයකදී හෝ උපදේශකදී පුතේ අනිවාර්යයෙන්ම imperative එක ආරම්භ වෙන්නේ base verb එකකින්, මූලික ක්‍රියාපදයකින් කියන එක මෙතනදී ඔප්පු වෙනවා. negative imperative එක තියෙන විශේෂත්වය තමයි base verb දෙකක් තියෙනවා imperative එක ඇතුලේ. don't කියද්දී do කියන්නේ base verb එකක් සහ ඊට පසුවත් තියෙනවා base verb එකක් be. don't shout, don't scribble, don't waste විදිහට base verb දෙකකින් තමයි negative imperative එක නිර්මාණය වෙන්නේ. මේක මම note එක ලියන්න time දෙන්නේ නැහැ පුතේ. මොකද මේක අපි reported speech පාඩමේදී ඉගෙන ගත්තා. හැබැයි reported speech කියන පාඩමට හිටපු නැති කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් okay
මම මේ අද පාඩම රෙකෝඩ් කරනවා පුතේ. මම රෙකෝඩින් එක ක්ලාස් එකෙන් පස්සේ ඔයාලගේ group එකට දානවා. ඒ group එකේ යන වීඩියෝ එක බලලා ඒක පෝස්ට් කරලා නෝට් එක ඔයාලට ලියා ගන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා. මෙතන ඉන්න බහුතරයක් ළමයි පුතේ මේ නෝට් එක ලියලායි තියෙන්නේ. කීප දෙනෙක් විතරක් ඉන්න පුළුවන් මේක නැති. රයිට්? ඒතකොට එයාලට මම අර කියපු විදිහට වීඩියෝ එක බලලා නෝට් එක ලියා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා මම මේක නෝට් එක ලියන ටයිම් එකක් දෙන්නේ නැතුව ඉදිරියට යනවා. මොකද ඉම්පෙරටිව් කියන්නේ අපි සාකච්ඡා කරපු පාඩමක් නිසා. Okay? And number 6 හයවෙනි යෙදුම තමයි පුතේ sentences. අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ sentences කියන්නේ වාක්‍ය. අපි මෙච්චර කල් ඉගෙන ගන්න ඉතින් වාක්‍ය නිර්මාණය කරන හැටි තමයි. පුතේ ඔයාලා දන්නවා there are two types of sentences. වාක්‍ය වර්ග දෙකක් තියෙනවා. Active voice sentences සහ passive voice sentences කියලා. ඒතර ඔයා දන්නවා sentence එක කොහොමද සාමාන්‍යයෙන් ස්වරූපය sentence එකේ කොහොමද පද පිළිවෙල කියලා ඔයා දන්නවා. Active voice sentence එක ගන්න subject එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට verb එකක් තියෙන්න ඕනේ. සහ complement එකක් තියෙන්න ඕනේ. complement කියන එක කොටස් දෙකකට බෙදා ගන්නවා object සහ rest විදිහට. ඒතර ඔය තමයි active voice sentence එකක් ලියන රටාවයි ඔය තියෙන්නේ. ඔය පද පිළිවෙල හරියට අමුණ ගත්තොත් ඒක sentence එකක් බවට පත් වෙනවා. right? ඔය passive voice sentence එකක් ලිව්වොත් එහෙම object එක එනවා මුලට කර්මකාරක වාක්‍යවල. right? reported speech පාඩමේදී මේකත් අපි ඉගෙන ගත්තානේ. ඊට පස්සේ දෙවෙනියට ඒත් verb එකමයි තියෙන්නේ ක්‍රියාපදයමයි තියෙන්නේ. sorry tenses කියන පාඩමේදී අපි මේක ඉගෙන ගත්තේ ඈ. ඊට පස්සේ subject එක තියෙනවා පුතේ by කියන වචනයත් එක්ක එකතු වෙලා. සහ අර විදිහටම rest එක අවසානයේ තියෙනවා. ඔන්න ඔය විදිහේ වාක්‍ය රටා දෙකක් අපි tenses පාඩමේදී ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තා. okay ඉගෙන ගත්තා. එතකොට ඒ වගේ භාවිතා කරන වාක්‍ය තමයි මේ sentences කියලා අපි හඳුන්වන්නේ. පුතේ dialogue එකක් තුල ඔයා වැඩිපුරම පාවිච්චි කරන්නේ sentences. dialogue එකක් ලියද්දි වැඩිපුරම ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ වාක්‍ය එහෙම නැත්නම් sentences තමයි පාවිච්චි කරන්න වෙන්නේ. okay මම example කීපයක් දීලා තියෙනවා model dialogue එක. බලමු කියවල මොකද වෙන්නේ කියලා. ආකාශ් කියනවා දැන් ඔන්න okay why do you need it? දැන් ඔන්න අර කවුද නෙතු කලින් dialogue එකේදී ඉල්ලුවනේ phone එක. ආකාශ්ගේ phone එක ඉල්ලුවා. ආකාශ් කිව්වා ඉක්මනට මට ආපහු දෙන්න. කියලා කිව්වා. ඒත් ආකාශ් කිව්වා මේ නෙතු කිව්වා ඔයාගේ මහලුකු ෆෝන් එක තියාගන්නකෝ. දැන් ඔන්න ආකාශ් අහනවා okay හරි. why do you need it? ඇයි ඔයාට ඒක ඕනේ? ඒක question එකක් නේ. නෙතු කියනවා I need මට අවශ්‍යයි to find හොයාගන්නට details තොරතුරු about our school project අපේ පාසල් ව්‍යාපෘතිය ගැන තොරතුරු හොයාගන්න මට අවශ්‍යයි. අන්න එතකොට sentence එකක් නේ පුතේ. active voice sentence එකක් තියෙන්නේ I කියන subject එකෙන් පටන් අරන් තියෙනවා. ඒතර verb එක තමයි need object එකක් නෑ මේ sentence එකේ කෙලින්ම complement එක to find details about our school project. ඒතර ආකාශ අහනවා you should have told me earlier. ඒකත් පුතේ sentence එකක් you කියන subject එකෙන් පටන් අරන් තියෙන්නේ. You should have told me earlier. ඔයා මට කලින් කියන්න එපැයි. ඔයා මට කලින් කියන්න එපැයි. Here you are. මොකක් හරි අපි දෙයක් කාට හරි දෙද්දි පුතේ භාවිතා කරන යෙදුමක් තමයි here you are. මෙන්න. Here you are. මෙන්න. නැතු කියනවා thanks. ස්තුති. I will surf the internet. මම ඉන්ටර්නෙට් එක surf කරන්න. මම ඉන්ටර්නෙට් එක මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන්? ගවේෂණය කරන්න. ඉන්ටර්නෙට් එක හරහා මම ඒක හොයාගන්න. right? ආකාශ් කියනවා I will find some newspaper articles. මම පුවත්පත් ලිපි ටිකක් හොයාගන්නම්. ඒකත් sentence එකක් නේ. මම පුවත්පත් ලිපි ටිකක් හොයාගන්නම්. Our topic is globalization. Isn't it? අපේ මාතෘකාව ගෝලීයකරණය නේද? ඉස්සරහදී කතා කරන්න තියෙන තවත් යෙදුමක් පුතේ අවසාන යෙදුම. Our topic is globalization. Isn't it? මේක tag question එකක්. tag question එකක් අපි ඉදිරියේදී කතා කරනවා ඒ ගැන. Our topic is globalization. Isn't it? අපේ මාතෘකාව ගෝලීයකරණය නේද? ඒතර මේකේ පුතේ sentences විදිහට මෙන්න මේ ටික අපිට මාක් කරගන්න පුළුවන්. I need නෝක sentence එකක්. මේක sentence එකක්. මේක sentence එකක්. මේක sentence එකක්. okay? එතකොට sentences ගැන මම මෙච්චරයි කතා කරන්නේ. මොකද වාක්‍ය ලියන හැටි ඔයාලා දන්නවා. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් පුතේ වාක්‍ය වර්ග දෙක නිර්මාණය වෙන හැටි පැත්තකින් ලියා ගන්න. okay? අංක 6 මාතෘකාව ලියන්න පුතේ sentences dialogue එක ලස්සනට ලියන්න. underline කරන්න මේකේ තුල තියෙන sentences ටික.
Okay, Buddha, so those are the sentences we can use when you are writing a dialogue. And මොකද මේ බලමු අපි. C program. As usual, English app use. මෙතනදී මට පෙන්වන්න ඕනේ පුතා ඩයලොග් එකක් තුල ඉන්ඩිරෙක්ට් ස්පීච් එහෙම නැත්නම් ඍජු කතනේ නෙමෙයි වක්‍ර කතනේ රයිට්. එතකොට ඍජු කතනේ වෙනවා නම් පුතා ඒක කෙලින්ම අපි සෙන්ටෙන්ස් එකක් විදිහටමයි ලියන්නේ ඩයලොග් එක ඇතුලේ රයිට්. වක්‍ර කතනයක් එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් ලියන්නත් පුළුවන් පුතේ අපිට ඩයලොග් එකක් ඇතුලේ. එතන පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙන්නේ. මේකේ බලන්නකෝ මම බලද්දි මම පැහැදිලි කරන්න ඈ. මම වේගෙන් යන්නම් ඉදිරියට. There is a grandmother and granddaughter ආච්චි මිනිබිරි ඉන්නේ. And she gets a call. එතකොට එයාට හම්බ වෙනවා දුරකථන ඇමතුමක්. Hello, have you had your lunch? දැන් එතකොට මේ ගෑනු ළමයාගේ අම්මා තමයි මේ කතා කරන්නේ. Yes. Mother, are you coming early? No, I'm very busy. Why? I have a lot of homework today. I have to make a poster on insects of Sri Lanka. Really? Tanu, I'll bring some pictures of insects. What else? A bottle of gum. I'll buy a bottle of gum. Tanu, where's grandmother? She's crocheting in the veranda. Okay. Yes, Minu. Call her. Minu, mother is calling. Hello, mother. Hello. Have you done your homework? No, not yet. I don't have much. I have to write a paragraph on Boomerang. Really? I think there's a book on Sri Lankan craft in the shelf. Read the book and find some information. Grandmother will help you. Okay, mother. Okay. Thank you. And after their mother called, amma katha karala ivarunahama ඊට පස්සේ they go to grandmother. ආච්චි ගාවට යනවා. ඊට පස්සේ ආච්චි අහනවා අම්මා කියපු දේවල් මොනවද අම්මා කිව්වේ කියලා අහනවා. Mother, what did she tell? What did she tell? එයා මොනවද කිව්වේ? Anything special? Nothing special. She told me that she is very busy. She told me that she is very busy. නේද? එතකොට sentence එකක් තමයි අම්මා කියලා තියෙන්නේ. ඒ කියපු sentence එක grandmother එක්ක ඒ විදිහට ප්‍රකාශ කරා. Is that so? What else? She told me that she would bring some pictures of Sri Lankan insects. Really? I too need some pictures. Not for you. Those are for my scrapbook. Grandmother, mother said that she would buy me a bottle of gum. A bottle of gum? I will buy you a bottle of gum කියලානේ පුතේ අම්මා කිව්වේ. එතකොට මෙයා මොකද්ද කියන්නේ? She says not for you. A bottle of gum? I think there's one. Mother said that she would buy me a bottle of gum. Mother said that she would buy me a bottle of gum. ඔය නීතියේ ඔක්කොම මතකයි නේද පුතේ? reported speech කරපු ළමයි ටිකක් දැන් මෙතන මේ ඉන්නේ. A bottle of gum? I think there's one in the cupboard. What about you? Did mother tell anything to you, Minu? No. Don't tell lies. Tell everything to grandmother. Mother asked me to read the book on Sri Lanka. Mother asked me to read the books. Craft. She asked. Mother asked me to read the book on Sri Lankan crafts. එතකොට පුතා imperative එකක් තමයි reported speech එකෙන් මෙයා මේ කියන්නේ. Mother asked me to read. මතකයි නේද පුතේ imperative වලදී අපි ක්‍රියාපදය base form එක infinitive එකක් බවට හරවලා තමයි ලියන්නේ. නේද? Mother asked me අම්මා මට කිව්වා to read. To read
The book on Sri Lankan crafts. Find some information too. To find some information. Mother told me that grandmother would help me. Sure, I'll help you. අන්න ඔය විදිහට පුතා ඔයාලා මෙතන හොඳටම පැහැදිලි එතකොට මොකක්ද වීඩියෝ එක තියෙනවා ඉදිරියට මට ඕන ටික විතරයි මම පෙන්නුවේ. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලි පුතා dialogue එකක් අතරතුර we have to present indirect speech also. නේද? indirect speech අපිට ඉදිරිපත් කරන්නත් වෙනවා dialogue එකක් තුලදී. දැන් ඔයා indirect speech එහෙම නැත්නම් reported speech හොඳටම දන්න ළමෙක්. right? ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා dialogue එක ඇතුලේ indirect speech එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. okay මම ඒ නිසා example එකක් උදාහරණයක් විතරයි පුතේ මෙතනදී දෙන්නේ. අමතකයි නම් ආපහු reported speech කියන පාඩම කියව ගන්න. right? ඔන්න number 7 ලියන්න එපා පුතේ අහන් ඉන්න මුලින්. reporting something that someone said. යමෙක් කියපු දෙයක් ඉදිරිපත් කිරීම තමයි පුතේ report කිරීම වාර්තා කිරීම තමයි indirect speech එකේදී වෙන්නේ. look at the example. බලන්න උදාහරණෙ දිහා. දැන් ඔන්න නෙතු කියනවා අර කලින් dialogue එක අවසන් වුණේ ආකාශ් කිව්වා මම newspaper article ටිකක් හොයන්න globalization ගැන මොකද්ද ගෝලීයකරණය ගැන right එතනින් එහාට තමයි දැන් මේ යන්නේ. නෙතු කියනවා how do we find about globalization? අපි කොහොමද ගෝලීයකරණය ගැන හොයන්නේ? අපි කොහොමද ගෝලීයකරණය ගැන හොයන්නේ? ආකාශ් කියනවා my mother said that she would help us to find information. මගේ අම්මා කිව්වා ඇය අපිට තොරතුරු හොයාගන්න උදව් කරන්නම් කියලා. ඒ කියන්නේ අම්මා කියලා තියෙනවා ආකාශ එක්ක. නේද? අම්මා තමයි මේක ආකාශ එක්ක කියලා තියෙන්නේ. දැන් ආකාශ මොකද කරන්නේ? අම්මා ඒ කියපු දේ නෙතු එක්ක කියනවා. ඒ කියන්නේ reported speech එකනේ පුතේ මෙතනදී වෙන්නේ. නේද? indirect speech එකනේ මෙතනදී වෙන්නේ. එතකොට පුතේ mother said that she would help මම වෙන පාඩයක් ගන්නම් my mother said that she would help us to find information කියන එක indirect speech එකක් වෙනවා. දැන් indirect speech දන්න ළමයි විදියට මේක nothing ඔයාලටනේ. නෙතු කියනවා great නියමයි. what are you going to do now? දැන් ඔයා මොකද්ද කරන්න යන්නේ? මොකද්ද ඔයා කරන්න යන්නේ දැන්? ආකාශ් කියනවා my father asked me to clean my room. My father asked me to clean my room. තාත්තා මට කිව්වා මගේ කාමරය සුද්ධ කරන්න කියලා. තාත්තා මට කිව්වා මගේ කාමරය සුද්ධ කරන්න කියලා. නැතුව කියනවා යා ඔව් interjection එක නේ පුතේ. යා ඔව් he asked me whether you had done it. එයා මගෙන් ඇහුවා ඔයා ඒක කරාද කියලා. එයා මගෙන් ඇහුවා ඔයා ඒක කරාද කියලා. ඒතකොට මේකත් පුතේ indirect speech එකක් නේද? පළවෙනි indirect speech එක පුතා sentence එකක්. දෙවනි indirect speech එක imperative එකක්. තුන්වෙනි indirect speech එක question එකක්. ඒතර වර්ග තුනම balance වෙන්න තමයි මම dialogue එක නිර්මාණය කරේ. ඔයාලට පැහැදිලි පුතේ එතකොට මේ dialogue එක මොකද්ද? dialogue එකක් ලියද්දි පුතේ අපි reported speech භාවිතා කරන්න වෙනවා. okay right උදාහරණ ලියමු අපි අංක 7 කියලා ලියන්න පුතේ indirect speech. උදාහරණ ලියලා මේක ඇතුලේ තියෙන reported speech ටික මෙන්න මේ විදිහට මාක් කරගන්න. okay Okay, very nice. And I'm going for the next one. සිංහල තේරුම් ටයිප් කළා මම දැන් තමයි දැක්කේ. මගේ තාත්තා මට කාමරේ සුද්ධ කරන්න කිව්වා. ඔව් මගෙන් ඇහුවා. අය එක් කළාද නැද්ද කියලා. right වීඩියෝ එක බැලුවොත් පුතේ ඔයාලට සිංහල තේරුම් ටික ආපහු බලා ගන්න පුළුවන්. okay right and questions නම් මතක ඇති කියලා හිතනවා මම. right ඒ නිසා මේකෙත් පුතේ note එක මම ලියන්න දෙන්නේ නැහැ. I am not going to give you the note. note එක ලියා ගන්න අවශ්‍ය කෙනෙක් කියන නම් පුතේ වීඩියෝ එක බලලා නවත්තලා ඒ කියන්නේ pause කරලා පුතේ note එක ලියා ගන්න. මම මතක් කරගෙන විතරක් යනවා. okay number 8 the 8th language function is questions ප්‍රශ්න පුතේ වැඩිපුරම dialogue එකක් තුල පාවිච්චි කරන්නේ sentences වාක්‍ය කියලා අපි කතා කරා. ඊළඟට වැඩිපුරම පාවිච්චි කරන්නේ පුතේ questions ප්‍රශ්න. මොකද සාමාන්‍යයෙන් දෙබසක් වෙද්දී කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තරයක් දෙනවා. ඒතර උත්තරේ විදිහට භාවිතා කරන්නේ sentence ප්‍රශ්න තමයි මේ. okay මතක් කරගමු කොහොමද question එකක් අපි නිර්මාණය කරන්න කියලා. there are two types of questions. ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා කියලා ඔයා දන්නව දැනටමත්. කොහොමද ප්‍රශ්න වර්ග දෙක හදන්නේ කියලා තමයි මේ කතා කරන්න යන්නේ.
මෙන්න මෙහෙම නෝට් එකක් අපි ලියාගත්ත මතක ඇති. මම වේගෙන් යනවා මොකද මේ නෝට් එක ඔයාගාව තියෙනවා. right? එතකොට yes no type questions සහ WH questions විදිහට ප්‍රශ්න වර්ග දෙකයි පුතේ. ඒවා කොහොමද ආරම්භ කරන්න කියලා මේ තියෙන්නේ. WH question එකක් නිර්මාණය කරද්දී right? WH question එකක් නිර්මාණය කරද්දී WH words අපිට වැදගත් වෙනවා. right? ඊට පස්සේ අපි කතා කරා මේ පාඩමේදී reported speech වලදී WH words ටික මොනවද කියලා. ඒ වගේ සිංහල තේරුම් බැලුවා අපි. okay? ඊට පස්සේ කොහොමද question එකක් හදන්නේ කියලා අපි කතා කරා. right? question එක හදද්දී පුතා නිර්මාණය කරද්දී first we need a sentence. මුලින්ම අපිට වාක්‍යයක් තමයි ඕනේ. වාක්‍ය වෙනස් කිරීමකින් තමයි ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ. අපි මෙන්න මේ විදිහේ සරල වාක්‍යයක් ගමු. Sam has given a present. Sam tag එකක් දීලා තියෙනවා. Sam has given a present. Sam tag එකක් දීලා තියෙනවා. right? ඕකෙන් අපි මුලින්ම නිර්මාණය කරගන්නවා පුතා yes no type question එක. right? yes no type question එක. එතකොට අපි මොකද්ද කරන්නේ? දීලා තියෙන sentence එකේ first helping verb පළවෙනි උපකාරක ක්‍රියාපදය අපි අල්ල ගන්නවා. sentence එකේ පළවෙනි උපකාරක ක්‍රියාපදය අල්ලගෙන එයාව ගේනවා අපි වාක්‍ය ඉදිරියට. ලියාගෙන යනවා පිළිවෙලට has Sam given a present? has Sam given a present? Sam tag එකක් දීලා තියෙනවද කියලා yes no type question එකක් හැදෙනවා. very simple. ඒකෙන් අපි නිර්මාණය කරනවා පුතේ ඊට පස්සේ WH question එකක්. කොහොමද? WH question එකක් පුතේ පටන් ගන්න ඕනේ WH word එකකින්. when වෙන්න පුළුවන් where, why, what, who, which ඔය වගේ WH word එකකින් තමයි අපි WH question එකක් ආරම්භ කරන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙනවා WH word එකක් ඉදිරියට යොදන්න. අන්න ඒක අපි තෝරගන්නේ පුතේ අපිට අවශ්‍ය පිළිතුර අනුව. අපි yes no type question එකේ පිළිතුර විදිහට a present ගන්නවා. tag එකක්. ඒ කියන්නේ මම WH question එක අහපුවාම උත්තරේ වෙන්න ඕනේ a present කියන එක. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අර yes no type question එකේ a present කියන එක පුතේ අපි ඉවත් කරනවා. ඉවත් කරලා ඒ වෙනුවට ගැලපෙන WH word එකක් ගන්නවා. a present කියන්නේ පුතේ දෙයක් නේ. දෙයක් නම් අපි ගන්න ප්‍රශ්නේ තමයි මොකද්ද? what. ඒක ගේනවා අපි ඉදිරියට ගෙනල්ලා ඉතිරි ටික ඒ විදිහටම ලියලා දක්වනවා what has Sam given? මොකද්ද Sam දීලා තියෙන්නේ? කියලා අපිට WH question එකක් ලැබෙනවා. okay? ඔන්න ඕක තමයි අපි ඉගෙන ගත්ත reported speech වලදී ප්‍රශ්න නිර්මාණය කිරීම යටතේ මෙව්වා අපිට dialogue එකක් ලියද්දී පාවිච්චි කරන්න වෙනවා. පුතේ right? මෙන්න මොකද්ද මේ paper marking වලදී ප්‍රශ්න පත්‍ර අධීක්ෂණයේදී පුතේ dialogue එකක් ලියන ළමයිගේ උත්තර දිහා බලපුවාම right? ළමයි කරන ලොකුම වැරද්ද තමයි පුතේ මේ ප්‍රශ්න නිර්මාණය කිරීම. dialogue එකකදී ප්‍රශ්න අහන්න වෙනවනේ. ඒ නිසානේ අපි මෙන්න මේ විදිහේ කොටසක් කතා කරන්නේ. හැබැයි dialogue එක ලියද්දී ළමයා ලියලා තියෙන ප්‍රශ්න පුතේ බහුතරයක් වැරදි. ඒ කියන්නේ ඔයාලත් විභාගේ ලියද්දී dialogue එක ලියනවා නම් ඔයාලා ලියන ප්‍රශ්නෙත් වරදිනවා. ඒ නිසා ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා හරියටම ඔලුවට ගන්න. එහෙම නැති වුණොත් වෙන මොනවා හරි විකාර ටිකක් තමයි විභාගයේ ඩයලොග් එකේදී ලියන්න වෙන්නේ ප්‍රශ්න විදිහට. okay? right. වාක්‍ය තුල උපකාරක ක්‍රියා මෙන්න මේ දේ කතා කරා අපි නේද? මම මේක වේගින් යන්නම්. උපකාරක ක්‍රියාපදයක් නැතුණම මොකද කරන්න කියලා කතා කරා. right? මෙන්න මේ 9 දෙනා හිටියොත් එහෙම අපි ක්‍රියාපදයේ මුලින්ම අපි divide කරනවා ක්‍රියාපද දෙකක් විදිහට. divide කරලා තමයි ඒකෙන් පළවෙන්න අපි ගෙනියන්නේ yes no type question එක නිර්මාණය කරන්න. right? මම මේකට උදාහරණයක් දෙන්නම්. මට එදා උදාහරණයක් කතා කරන්න බැරි වුණා එකට. මම මෙන්න මේකේ උදාහරණයක් දෙන්නම්. ඔන්න අපි sentence එකක් ගන්නවා පුතේ මුලින්ම. right? sentence එක විදිහට මම ගන්නවා. You came yesterday. ඔයා ඊයේ ආවා. නැත්නම් ඔයා ඊයේ ආවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් පුතා තියෙන්නේ sentence එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. This is a sentence. right? ඒ sentence එකෙන් මම මුලින්ම තෝරගන්නවා ක්‍රියාපදේ. මොකද්ද ක්‍රියාපදේ? came. verb එක මොකද්ද පුතේ? came. right? came කියන්නේ අර 9 දෙනාගෙන් කෙනෙක්. පුතේ helping verb එකක් තිබුණොත් am is හරි can could එහෙම මොකක් හරි උපකාරක ක්‍රියාපදයක් තිබුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම එයාව අල්ලගත්තා ඉදිරියට ගෙනාවා. හරියට අර කලින් උදාහරණේ Sam has given කියද්දි has එක ඉදිරියට ගෙනාවා වගේම තමයි. right? හැබැයි ක්‍රියාපදය මේ මාක් කරගන්න හොයාගන්න ක්‍රියාපදේ අර කලින් කියපු 9 දෙනාගෙන් කෙනෙක් නම්. කවුද කලින් කියපු 9 දෙනා?
මෙන්න මේ 9 දෙනාගෙන් කෙනෙක් නම් අන්න ගැටලුවක් මතුවෙනවා අපිට මොකක්ද ක්‍රියාපදේ අපිට සිද්ධ වෙනවා ක්‍රියාපද දෙකක් විදිහට බෙදා ගන්න. කේම් කියන්නේ මොකක්ද එතකොට? කේම් කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයාට සමාන එකක් මේ තියෙන්නේ. නේද? went කියන්නේ අතීත කාලයක්, came කියන්නේ අතීත කාලයක්. ඒතර went බෙදුනේ did සහ go විදිහට නම් came කියන එක කොහොමද බෙදන්නේ කියලා අපිට හොයාගන්න ඕනේ නේද? එහෙනම් මොකද කරන්නේ පුතේ අපි came කියන එක මෙන්න මෙහෙම බෙදනවා. came කියන එක බෙදෙනවා did සහ come විදිහට. did සහ come විදිහට බෙදා ගන්නවා. ඒ කියන්නේ පුතේ වාක්‍ය අපි හොයාගන්න ඕනේ ක්‍රියාපදය. ක්‍රියාපදේ අර 9 දෙනාගෙන් කෙනෙක්ද කියලා බලන්න ඕනේ. 9 දෙනාගෙන් කෙනෙක් නම් ක්‍රියාපදේ මේ විදිහට මුලින් අපි ඩිවයිඩ් කරගන්න. ඊට පස්සේ අපි එකෙන් හදා ගන්නවා yes no type question එක. right? දැන් ඔන්න came කියන verb එක did සහ come විදිහට බෙදාගෙනයි තියෙන්නේ. අපි ඒකෙන් අල්ල ගන්නවා පුතේ පළවෙනියව. කවුද පළවෙනියා? did. කවුද පළවෙනියා? did. එයාව ගේනවා අපි sentence එකේ මුලට. දැන් කවුද එහෙනම් මුලින් ඉන්නේ? did you came නෙමෙයි තියෙන්නේ පුතේ ඉතිරි come. did you come? Did you come? Did you come yesterday? මොකද තේරුම? ඔයා ආවේ ඊයේද? ඔයා ආවේ ඊයේද කියලා yes no type question එකක් හැදෙනවා. ඒකෙන් අපි හදා ගන්නවා WH question එක. right? කොහොම මොකද කරන්නේ? උත්තරයක් අපි ඉවත් කරන්න ඕනේ. මම උත්තරේ විදිහට තෝරගන්නවා yesterday කියන එක. ඒක මම අයින් කරනවා. අයින් කරාම ඉවත් වෙලා යන්නේ පුතේ කාලයක්. කාලයක් ඉවත් වෙනවා නම් ලබා ගන්න ඕන WH word එක තමයි when අපි ගේනවා ඉදිරියට ඉදිරි ටික ලියනවා ඒ විදිහටම when did you come ඔයා කවද්ද ආවේ එහෙම නැත්නම් කවද්ද ඔයා ආවේ කියලා WH question එකක් නිර්මාණය වෙනවා පැහැදිලි අපි මේක ලියාගමුද මොකද මේක ටිකක් ඒ පාඩමේදී ඉගෙන ගත්ත නැති ටිකන්නේ මේක ඉගෙන ගත්තා උදාහරණයක් ලිව්වේ නැහැ ඒකද නේද අපි ඒ නිසා පුතේ number 8 අංක 8 කියලා questions කියලා මාතෘකාව ලියාගෙන right මේ උදාහරණ ලියාගමු එතන පුතේ yesterday කියලා ලියන්න නැත්නම් ඒක කෝ කියලා වෙයි right fine and we have come for the last one අපි අවසානකට ආවිල්ලා තියෙන පුතේ that is tag questions tag question එකක් කොහොමද නිර්මාණය කරන්න කියලා මෙතනින් එහාට අපිට බලන්න තියෙන්නේ but the time is not enough වෙලාවමදී මම ගොඩක් බලන්න තියෙනවා tag questions ගැන right tag questions අපි අනිත් දවසට ඉඳ තියලා පැය භාගයක් විතරයි එදාට පාඩම අවසන් කරගන්න and I hope to start a new lesson also ලබන සතියේ මම අලුත් පාඩමක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා right අපි එහෙනම් අනිත් දවසේ තමයි ආපහු මුණ ගැහෙන්නේ today also you don't have any homeworks හිතුනොත් homework මම දාන්නම් group එකට okay අපි ලබන සතියේදී එහෙනම් 9 වෙනි කොටස tag questions කතා කරලා dialogues කියන පාඩම අවසන් කරනවා ලබන සතියේ okay so we can say goodbye now පිටනම් දැන් goodbye කියලා සමුගැනීමේ ගීතය කියන්න පුළුවන් right so thank you very much for joining with me today see you next week ලබන සතියේදී මුණ ගැහෙමු until then good evening good night බුදු සරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න okay right